සුබ දවසක් වේවා සියලු දෙනාටම සියලු ළමයි සියලු දෙනාටම මම මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම මම ඉතාමත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් දරුවනි ළමයි ගොඩාක් මට මැසේජ් කරලා තිබ්බා සර් ඉක්මනට පාඩම් දාන්නයි කියලා. ඉතින් වර්ගඵලයේ පාඩම ඉක්මනට දාන්න. ඉතින් පසුගිය දවස්වල මම තරමක අසනීප තත්ත්වයෙන් පසු වෙනින්දා ඔයගලන්ට වීඩියෝ එකක් දෙන්න පොඩ්ඩක් පරක් වුණා. ඉතින් ඒ ගැන තරහ වෙන්න එපා. දැන් ඉතින් දුන් පාඩම අද කරනවානේ. ඒ වගේම අපගේ සියලු ආචාර්ය මණ්ඩලයේ ළඟදී ඔයගොල්ලෝ නැවත හමු වෙනකල් ඒගොල්ලෝ කෙරෙහි දක්වන ආදරය ගෞරවය බිඳකින්වත් අඩු කරගන්න නැතුව ඔයගොල්ලෝ ඉවසීමෙන් ඔයගොල්ලන්ගේ අධ්‍යයන කටයුතු කරන්න, නිවසටම වෙලා රැඳී සිටින්න, ඊටමත්ම පරිස්සමෙන් කාලය ගත කරන්න. එහෙනම් අද අපි අපේ පාඩම පටන් ගමු. වර්ගඵලයේ පාඩම. ඉතින් අද දවසේ වර්ගඵලය පිළිබඳ පාඩමේදී මම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සමචතුරස්‍ර, ඍජුකෝණාස්‍ර, සංයුක්ත තල රූප කියන්නේ සංයුක්ත තල රූපයක් කියන්නේ මේ වගේ තල රූප කිහිපයක් එකතු වෙලා හැදෙන තල රූපයක වර්ගඵලය, සංයුක්ත තල රූපයක වර්ගඵලය සෙවීම පිළිබඳ. ඉතින් දැන් ළමයි ඔයගොල්ලෝ කලින් ඉගෙනගෙන තියෙන කාරණයක් තියෙනවා. සෙන්ටිමීටර් එකක් දිග, සෙන්ටිමීටර් එකක් පළල. මෙන්න මේ වගේ කොටුවක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1යි කියලා ඔයගොල්ලෝ කලින් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මීටර් එකක් දිග, මීටර් එකක් පළල මෙන්න මේ වගේ තල රූපයක වර්ගඵලය වර්ග මීටර් 1යි කියලා මෙතන වර්ග සෙන්ටිමීටර් 1යි දිග පළල තියෙන එකක වර්ග සෙන්ටිමීටර් 1යි, මීටර් එකක් දිග, මීටර් එකක් පළල මේ වගේ තල රූපයක වර්ගඵලය වර්ග මීටර් 1යි. ඉතින් අපි බලමු මොකද්ද මේ වර්ගඵලය කියන්නේ කියලා. යම්කිසි තල රූපයක මෙම පැතිරිලා තියෙන ඉඩ ප්‍රමාණය, වර්ගඵලය අනුව පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණයට වර්ගඵලය කියලා කියනවා. ඒ වගේම තවත් ඉදිකින් කියනවා මතු පිට ගන්නා ඉඩ ප්‍රමාණයට වර්ගඵලය කියලා කියනවා. මතු පිට ගන්නා ඉඩ ප්‍රමාණයට. දැන් මෙතන වර්ග සෙන්ටිමීටර් 1යිනේ. දැන් මම මේ ඇඳලා තියෙන තල රූප කිහිපයේ එක් කොටුවක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1යි. එක කොටුවක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1යි කියන්නේ මේකේ දිගයි, එක කොටුවක දිගත් සෙන්ටිමීටරයයි, එක කොටුවක පළලත් සෙන්ටිමීටරයයි කියන අදහස. එක කොටුවක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 1යි කියලා දීලා තියෙනවා. එහෙනම් මට කියන්න මේකේ වර්ගඵලය කීයද? කොටු ගණන් කරනම් හරි නේද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මෙතන තියෙනවා මේ වගේ කොටු 10ක්. එහෙනම් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 10යි. හරි. ඊළඟට බලන්න මෙතනත් එක කොටුවක් වර්ග සෙන්ටිමීටර 1යි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතන තියෙනවා කොටු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේකේ වර්ගඵලයත් වර්ග සෙන්ටිමීටර 10යි. මතු පිට ගන්නා ඉඩ ප්‍රමාණය වර්ග සෙන්ටිමීටර් 10යි. මෙතන බලන්න. මෙතන තියෙන්නේ කොහොමද? මෙතන තියෙන්නේ 1යි සම්පූර්ණ කොට තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒතර කොටු සම්පූර්ණ කොටු 6ක් තියෙනවා. භාග කොටු 2ක් තියෙනවා. එතකොට භාග කොටු 2 එකතු කරාම හැදෙන්නේ එක කොටුවක්. එතකොට සම්පූර්ණ කොටු 6ට තව එකතු වෙන්න ඕනේ මේ භාග කොටු 2 කියන්නේ භාග කොටු දෙකෙන්ම එකක් තමයි ගන්නෙ. භාග කොටු දෙකක් එකතු වුණාම සම්පූර්ණ එකක් හැදෙනවා. ඒතර ඔක්කොම කොටු සම්පූර්ණ කොටු කීයක් තියෙනවද? 7යි. ඒ කියන්නේ සම්පූර්ණ කොටු 7යි කියන්නේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 7යි. හොඳේ. අපි බලමු තව ගණන් කීපයක් හදලා එතකොට තවත් තේරුම් ගන්න පුළුවන්. හොඳයි දරුවනේ දැන් අපි බලමු මෙතන මේ රූපයේ වර්ගඵලය. දැන් බලන්න මෙතන දීලා තියෙන මේ එක කොටුවක් මීටර් 1යි මීටර් 1යි. ඒ කියන්නේ එක කොටුවක වර්ගඵලය මේ එක කොටුවක් වර්ග මීටර් 1යි. දැන් මෙතන තියෙනවා සම්පූර්ණ කොටු 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට එහෙනම් මේකේ වර්ගඵලය මේ 6කුයි තව
මේ එක කොටුවක මෙතන පළල භාගයයිනේ. කියන්නේ මේ එතකොට මේ කොටුව මේ වගේ මේකේ වර්ගඵලයෙන් භාගික වර්ගඵලයක් තමයි මේකේ තියෙන්නේ. එතන මෙතන තියෙනවා භාගයේව තියෙනවා 1 2 3 4 5 6ක්. භාගයේව 6ක් තියෙනවා. එතකොට මේ භාගයේව 6න් මේ දෙකකින්නේ මේ දෙකක් එකතු වුණාමනේ වර්ග මීටරයක් වෙන්නේ. එතකොට මේ දෙකෙන් වර්ග මීටරයයි මේ දෙකෙන් වර්ග මීටරයයි මේ දෙකෙන් වර්ග මීටරයයි. ඒතර ඔක්කොම තව වර්ග මීටර 3ක් එකතු වෙන්න ඕනේ. තේරුණාද? මේ දෙක එකතු වුණාම එක වර්ග මීටරයක් හැදෙනවා. ඒ වගේම මේ දෙක එකතු වුණාම තව වර්ග මීටරයක් හැදෙනවා. ඒතර මේ දෙක එකතු වුණාම තව වර්ග මීටරයක් හැදෙනවා. වර්ග මීටර 3ක් හැදෙනවා. ඒතර ඔක්කොම වර්ගඵලය 9ක් වෙනවා වර්ග මීටර. හරි. ඊළඟට දැන් මෙතන බලන්නකො. මෙතන තියෙනවා වර්ගඵලය කොහොමද ගන්නෙ? මේකේ තියෙනවා මේ දිග පළල මීටරේ. ඒතර මේ එක කොටුවක් ඇවිල්ලා වර්ග මීටර 1යි. එතකොට වර්ග මීටර මෙතන තියෙනවා සම්පූර්ණ කොටු 4ක්. සම්පූර්ණ කොටු 4ක්. ඒ කියන්නේ එතන මේ හතරේ වර්ගඵලයේ වර්ග මීටර 4යි. දැන් බලන්න භාගයේව කීයක් තියෙනවද? වර්ග මීටර භාගයේව මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6ක්. ඒතර මේ භාගයේව වර්ග මීටර භාගයේව 6ක් තියෙනවා. එතන මේ දෙකෙන් එකක් හැදෙනවා මේ දෙකෙන් එකක් හැදෙනවා මේ දෙකෙන් එකක් හැදෙනවා. එතනත් තව 3ක් එකතු වෙනවානේ. භාගයේව 6ක් තියෙනවානේ. 6 දෙකට බෙදුවාම භාගයේව 6ක් නේද? ඒතර භාගයේ හැම භාග දෙකකින්ම එකක් නේ හැදෙන්නේ. එතන 3ක් හැදෙනවා. ඒතර උත්තරය වර්ග මීටර 7යි. මේ විදිහට කොටු ගණන් කරලා අපිට පුළුවන් අපිට වර්ගඵලය හොයන්න මේ වගේ රූපයක. තව දුරටත් කතා කරලා බලමු. ඔව් දැන් අපි බලමු මෙතන මම ඇඳලා තියෙනවා සෙන්ටිමීටර එකේ කොටු මේ විදිහට කොටු කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේ පේලියෙත් 7යි. ඔක්කොම 14ක් තියෙනවා. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටර එකේ කොටු 14ක් තියෙනවා. එහෙනම් වර්ගඵලය වෙන්නේ වර්ග සෙන්ටිමීටර 14. එතකොට බලන්න ළමයි මේ සම්පූර්ණ ඍජුකෝණාශ්‍රය ගත්තොත් මෙතන දිග වෙන්නේ සෙන්ටිමීටර 1 2 3 4 5 6 7 සෙන්ටිමීටර 7යි දිග වෙන්නේ. පළල සෙන්ටිමීටර 2යි. අපිට මේ 7 වරක් දෙකෙනුත් 14 ගන්න පුළුවන් නේද? 7 වරක් දෙකෙනුත් 14 ගන්න පුළුවන්. එහෙනම් මේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය අපිට ගන්න පුළුවන් දිගයි පළලයි ගුණ කරලා. දිගයි පළලයි ගුණ කරලා අපිට වර්ගඵලය ගන්න පුළුවන් ඍජුකෝණාශ්‍රයක. 7 වරක් 2 14යි. කොටු ගණන් කරන්න ඕනේ නැහැ එතකොට. දැන් බලන්න සමචතුරස්‍රයක්. මේකෙත් තියෙන්නේ සෙන්ටිමීටර එකේ කොටු. එතකොට මේ එක කොටුවක් වර්ග සෙන්ටිමීටර 1යි වර්ගඵලය. මෙතන තියෙනවා කොටු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16. මෙතන තියෙනවා කොටු 16ක්. ඒ කියන්නේ මේකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 16යි. අපිට පුළුවන් නේද බලන්න මේ සම්පූර්ණ දිග 4යි මේකේ පළලත් 4යි. අපිට පුළුවන් මේ 16 ගන්න 4 වරක් 4. පුළුවන් නේද? ඒ කියන්නේ මේ සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නත් දිග ගුණ කිරීම පළලෙන් අපිට පුළුවන්. දිගයි පළලයි ගුණ කරලා වර්ගඵලය හොයන්න පුළුවන් සමචතුරස්‍රයක. 4 වරක් 4 16. මේක 5යි මේක 5යි නම් 5 වරක් 5 25යි කියලා ගන්න පුළුවන්. ඉතින් මේක 10යි මේක 2යි නම් 10 වරක් 2 20යි කියලා ගන්න පුළුවන් වර්ගඵලය. දැන් මේ ඍජුකෝණාශ්‍රයක් මේ සමචතුරස්‍රය. මේ ඍජුකෝණාශ්‍රයේ දිග x කියලා ගමු සෙන්ටිමීටර වලින් පළල y කියලා ගමු සෙන්ටිමීටර වලින්. එතකොට දැන් මේකේ වර්ගඵලය අපි ආයේ කොටු බෙදන්න ඕනේ. දිගයි පළලයි ගුණ කරලා අපිට වර්ගඵලය හොයන්න පුළුවන්. ඒ කියන්නේ x y වලින් ගුණ කරලා. x ගුණ කිරීම y වලින් අපිට වර්ගඵලය ගන්න පුළුවන්. x ගුණ කිරීම y කියන්නේ xy වර්ග සෙන්ටිමීටර xy x ගුණ කිරීම y. හරිද?
එතකොට මේකේ සමචතුරස්‍රයක් හින්දා පති හතර සමානයි එක පාදයක දිග x. එහෙනම් පළලත් x වෙන්න එපැයි. එහෙනම් මේකෙත් දිගයි පළලයි ගුණ කරාම x ගුණ කිරීම x අපිට දිගයි පළලයි ගුණ කරලා ඒකේ වර්ගඵලය ගන්න පුළුවන්. එහෙනම් x ගුණ කිරීම x කියන්නේ x වර්ගය. මේවා සෙන්ටිමීටර් වලින් දීලා තිබ්බොත් x වර්ගය වර්ග සෙන්ටිමීටර් කියලා අපිට ඒකකයේ දාන්න පුළුවන්. වර්ග සෙන්ටිමීටර් x වර්ගය. හරිනේ? එතකොට එහෙනම් සමචතුරාශ්‍රයක වර්ගඵලය සොයනකොටත් දිගයි පළලයි ගුණ කරන්න පුළුවන්. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයනකොටත් ඔයගොල්ලන්ට දිගයි පළලයි ගුණ කරලා වර්ගඵලය හොයන්න පුළුවන්. අපි ගැටලු ටිකක් දැන් හදලා බලමු. දැන් අපි මෙතන ඇඳලා තියෙනවා මම රූප ගොඩක් මේවායේ වර්ගඵලයන් සොයමු. පළමුව මම මෙතන ඍජුකෝණාශ්‍ර හතරක් ඇඳලා තියෙනවා. මේ හතරේ වර්ගඵලය සොයන්න. මම කිව්වා ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයනකොට දිග ගුණ කිරීම පළලෙන් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ 8 සෙන්ටිමීටර් දිග 8යි පළල සෙන්ටිමීටර් 5යි. එහෙනම් මට පුළුවනි සෙන්ටිමීටර් 8 ගුණ කිරීම සෙන්ටිමීටර් 5 දිගයි පළලයි ගුණ කරලා 40යි. ඒකක එන්නේ වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් 40යි ඒ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. දැන් මෙතන මේ ඍජුකෝණාශ්‍රය මම දීලා තියෙන්නේ දිගයි පළලයි දීලා තියෙන්නේ මීටර් 4යි මීටර් 10යි කියලා. එතකොට මට පුළුවනි 4 ගුණ කිරීම 10 ඒකක වර්ග මීටර්. මෙතන වර්ග සෙන්ටිමීටර් වලින් ආවේ. මෙතන ඒකක එන්නේ වර්ග මීටර් වලින්. වර්ග මීටර් කීයද? වර්ග මීටර් 40යි කියලා ගන්න පුළුවන්. ඊළඟ මේ ඍජුකෝණාශ්‍රයේ තියෙන්නේ දිගයි පළලයි සෙන්ටිමීටර් වලින්. එකම ඒකකයකින් අපි ලියාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. එතකොට සෙන්ටිමීටර් මෙතන සෙන්ටිමීටර්. 9 ගුණ කිරීම 7යි අපිට ඒකක වෙන්නේ වර්ග සෙන්ටිමීටර්. 9 වරක් 7 චක්‍රය දන්නවා නම් ඊටම ඉක්මනින් උත්තරේ ගන්න පුළුවන් 63යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟ මෙතන ඍජුකෝණාශ්‍රය මීටර් 1.5යි මීටර් 75ක් දිගයි පළල මීටර් 1.5යි. එහෙනම් දිග ගුණ කිරීම පළල මීටර් 75 ගුණ කරන්න තියෙන්නේ මීටර් 1.5යි. වර්ගඵලය ඒකක වෙන්නේ එතකොට වර්ග මීටර්. දෙකම මීටර් මීටර්නේ. එතකොට අපි 75 1.5න් ගුණ කරන්නේ කොහොමද? දශම ගුණ කිරීම දන්නවා නම් පුළුවන් නේද වැඩේ කරන්න. කොහොමද කරන්නේ? අපි 75 1.5න් ගුණ කරන්නේ කොහොමද? දශම තිත අමතක කරලා 75 15න් ගුණ කරනවා. පසරක් පහ 25යි දෙකක් ඉතුරුයි. පසරක් අට 35යි දෙකයි 37යි. ඊළඟ එක් වරක් පහ 5යි එක් වරක් 7 7යි. 5යි 7යි 5යි 12යි එකක් ඉතුරුයි. 10යි 11යි. 75 15න් ගුණ කරලා දශම ස්ථාන දැන් 1.5ට දශම ස්ථාන එකක් තියෙනවානේ. උත්තරේටත් දශම ස්ථාන එකක් තියෙනවා. උත්තරේ කීයද එතකොට? 112.5යි. 112.5යි ඒකක වර්ග මීටර. හරිනේ? ඊළඟ මෙතනදී දශම ගුණ කිරීමත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි දැන් බලමු මේ තියෙන්නේ සමචතුරස්‍ර තුනක් ඇඳලා. දිගයි පළලයි සමානයි. මේ පැති හතරම සමානයි. මේ රූප තුනේම එහෙමයි. එහෙනම් පළවෙනි රූපේ දිගයි පළලයි සමාන හින්දා සෙන්ටිමීටර් 2ෙන් ගුණ කරනවා. දිගයි පළලයි ගුණ කරනවා. මේ දිග සෙන්ටිමීටර් 2යිනේ. ඕන ලියා ගන්න 2 සෙන්ටිමීටර් කියලා. එතකොට වර්ග සෙන්ටිමීටර් වලින් උත්තරේ එනවා 2 වරක් 2 4යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟ එක එන්නේ 9 වරක් 9 ඒකත් ඒකක වෙන්නේ සෙන්ටිමීටර්නේ තියෙන්නේ. එහෙනම් වර්ග සෙන්ටිමීටර් වලින් 9 වරක් 9 කීයද? 81යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟට මේකේ වර්ගඵලය හොයන්න. දිග මීටර් 4.5යි පළලත් මීටර් 4.5යි. එහෙනම් මට සිද්ධ වෙනවා 4.5න් ගුණ කරන්න ඒකක එන්නේ වර්ග මීටර්. කොහොමද 4.5න් ගුණ කරන්නේ? අපි 4.5න් ගුණ කරන්නේ අපි දශම තිත අමතක කරලා 45න් ගුණ කරනවා. හරි?
පසරක් පහ 25න් 5 දැම්මා දෙකක් ඉතුරුයි. පසරක් 4 20යි 2යි 22යි. 4 වරක් 5 20න් බිඳුව දැම්මා දෙකක් ඉතුරුයි. 4 වරක් 4 16යි 2යි 18යි. මේ ගුණ කරේ 45 45න්. 5 2 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි 2යි. උත්තරේ එනවා 2025. දැන් අපි දශමතිත හරියට තියාගන්න. කොහොමද දශමතිත තියන්නේ? මෙතන ඔයගලන්ට පේනවාද දශම ස්ථාන එකක් තියෙනවා. මෙතනත් දශම ස්ථාන එකක් තියෙනවා. ඒතර ඔක්කොම තියෙනවා දශම ස්ථාන 1 1යි දශම ස්ථාන දෙකක් තියෙනවා. එතකොට අපේ උත්තරේට අපි දශම ස්ථාන දෙකක් තියලා මෙතනින් දශමතිත තියෙනවා. හරිම පහසුයි. ඉස්සෙල්ලා එකේ මෙතනදී දශම ස්ථාන 1යිනේ තිබ්බේ. මේකේ විතරනේ තිබ්බේ. මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා දෙකක් තියෙනවා ඔක්කොම. දෙකක් තියෙනවා. උත්තරය 20.25 වර්ග මීටර. එහෙනම් මම දැන් වර්ගඵලය විතරක් නෙමෙයි දශම ගුණ කරන හැටිත් කියලා දුන්නා. මත් අමතක අයට. හරි. එහෙනම් චක්කරෙත් දන්නවනම් වැඩේ කරගන්න පුළුවන් ඉතාමත්ම පහසුවෙන්. right. දැන් මම මේ අලුත් ප්‍රශ්නයක් වර්ගඵලය වර්ග මීටර් 36ක් වූ බිම් කොටසක් තියෙනවා. මේ බිම් කොටසක දල රූප සටහන් 3ක් ඇඳලා දිග පළල ලකුණු කරන්න. ඒ කියන්නේ මම මේ ඇඳලා තියෙන දල රූප තුනේහි දිගයි පළලයි ලකුණු කරන්න ඕනේ. හැබැයි මේ තුනේම වර්ගඵලය එන්න ඕනේ වර්ග මීටර් 36ක්. මේකේ වර්ගඵලයත් වර්ග මීටර් 36යි. මේකේ වර්ගඵලයත් වර්ග මීටර් 36යි. මේකේ වර්ගඵලයත් වර්ග මීටර් 36යි. ඒතර කොහොමද? මේක නිකන් සමචතුරස්‍රයක් වගේනේ. අපිට පුළුවන් නේද මීටර් 6 මීටර් 6න් ගුණ කරලා වර්ගඵලය 6 වරක් 6 36යි නේද? එහෙනම් මේ බිම් කොටසේ වර්ගඵලය වර්ග මීටර් 36යි. ඊළඟ මේ වගේ එකක් ඇඳුත් මේක කොහොම වෙයිද? දිග ටිකක් වැඩි, පළල ටිකක් අඩුයි. මීටර් 12ක් දිගයි මීටර් 3ක් පළලක් වුණොත් 12 සරත් 3 36යි නේද? එහෙනම් මේ බිම් කොටසේ වර්ගඵලයත් වර්ග මීටර් 36යි. තව එකක් කියමු බලන්න. මේකේ දිග මීටර් 9ක් වුණොත් පළල කීයක් වෙන්න ඕනේ? 36 වෙන නම් වර්ගඵලය 9 වරක් 4 36යි නේද? එහෙනම් දිග මීටර් 9යි පළල මීටර් 4යි වුණොත් මේකේ වර්ගඵලයක් 36යි. දැන් මෙතන ගණන් තුනක් තියෙනවා කියන්නේ. මේ තුන දුන්නා නම් වර්ගඵලය හොයන්න කියලා මේකෙත් වර්ගඵලය 6 වරක් 36යි. මේකෙත් වර්ගඵලය 12 වරක් 3 36යි. මේකෙත් වර්ගඵලය 9 වරක් 4 36යි. පැහැදිලිද? right. අපි තව ගණනක් බලමු. හොඳයි. දැන් මෙතනදී මෙන්න මේ ලොකු සමචතුරස්‍රයක් තියෙනවා. මෙතන කුඩා සමචතුරස්‍රයක් තියෙනවා. මෙන්න මේ කොටස අඳුරු කරලා තියෙනවා. කියන්නේ මේ කැල ඉතුරු වෙන්න. දැන් අහන්නේ මොකද්ද අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය කියන්නේ මොකද කරන්න ඕනේ? මේ කැලල නැතුව ඉතුරු ටික නේද? එහෙනම් අපි ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය හොයාගන්න ඕනේ. ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්නේ දිගයි පළලයි 20යි 20යි. 20යි 20යි ගුණ කරලා අපිට උත්තරය 400ක් කියලා එනවා වර්ග සෙන්ටිමීටර්. ඔන්න ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය හොයනවා. ඊට පස්සේ අපි කුඩා සමචතුරස්‍රයේ වර්ගඵලයත් හොයාගන්නවා. දිග සෙන්ටිමීටර් 5යි පළල සෙන්ටිමීටර් 5යි. එතනින් එනවා 5 වරක් 5 25යි වර්ග සෙන්ටිමීටර්. හරිනේ? දැන් ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය 400යි පොඩි සමචතුරස්‍රයේ වර්ගඵලය 25යි. එතකොට මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය කියන්නේ අර ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් මේ කුඩා සමචතුරස්‍රයේ වර්ගඵලය කපලා අයින් කරාම නැත්නම් අඩු කරාම මෙන්න මේකේ වර්ගඵලය එනවා. දැන් 400න් 25ක් අඩු කරන්න ඕනේ. 400න් 25ක් අඩු කරාම කීයද? 375යිනේ. 400න් 25ක් අඩු කරාම 375යි වර්ග සෙන්ටිමීටර් කියලා එනවා අඳුරු කරපු කොටසේ වර්ගඵලය. ඊළඟට මේ තියෙන රූපය.
මේකේ ඔයගොල්ලන්ට පේනවද A සහ B කියලා මමයි නම් කරේ මේ A කොටසත් ඍජු කොණාශ්‍රයත් B කොටසත් ඍජු කොණාශ්‍රයත් මේ දෙකේම දිගයි පළලයි සමානයිනේ. දිග 7යි මේකෙත් 7යි මේකේ පළල 3.5යි මේකෙත් පළල 3.5යි. ඒ කියන්නේ මේ A කොටසේ B කොටසේ වර්ගඵල දෙක සමානයි. ඊළඟට මෙන්න මේ අඳුරු කරලා තියෙන මෙන්න මේ කොටස. අඳුරු කරලා තියෙන මෙන්න මේ කොටස. මොනවද අඳුරු කරලා තියෙන්නේ? මේ කුඩා ඍජු කොණාශ්‍ර දෙක නැතුව ඉතුරු ටික ඔක්කොම අඳුරු කරලා තියෙනවා. මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලයයි අහන්නේ. අපිට ඒ වෙනුවට දත්තයක් දීලා තියෙනවා තොරතුරක් ලඝු සමචතුරස්‍රයේ වර්ගඵලය අපිට දැන් මෙතන නම් හෙව්වනේ ලඝු සමචතුරස්‍රයේ වර්ගඵලය. අපිට මෙතන හොයන්න ඕනේ ඒගොල්ලෝ කියනවා අපිට ලඝු සමචතුරස්‍රයේ වර්ගඵලය 616යි කියලා වර්ග සෙන්ටිමීටර්. හරිද? එතකොට අඳුරු කරපු කොටසේ වර්ගඵලයයි අහන්නේ. එහෙනම් අපිට තියෙන්නේ ලඝු සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න ඕනේ මේ දෙකේ වර්ගඵල දෙක හොයන්න ඕනේ. ඒ දෙක සමානයිනේ. එහෙනම් අපි ඉස්සෙල්ලා ඒ කොටසේ වර්ගඵලය හොයමු. ඒ කියන්නේ 7 දිගයි පළලයි ගුණ කරලා 7 ගුණ කරනවා 3.5. එතන උත්තරේ කීයද? අපි කරන්නේ 35 7ෙන් ගුණ කරලා දශම ස්ථාන එකක් තියෙනවා. 4 5 35යි 3ක් ඉතුරුයි. 4 3 21යි 3 එකතු කළාම 24යි. දශම ස්ථාන එකක් තිබ්බොත් උත්තරය 24.5යි වර්ග සෙන්ටිමීටර් කියලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ මේ එක කොටසක වර්ගඵලය ඒ කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 24.5යි. එහෙනම් A ධන B කියන්නේ මේ කොටස් දෙකේම වර්ගඵලය. අපි එහෙනම් මොකද කරන්න ඕනේ? 24.5කුයි තවත් 24.5කුයි එකතු කරනවා. 24.5වත් දෙකක්. මේ දෙක. එතකොට කීයක් එනවද? 24කුයි 24කුයි එකතු කරාම 48යි. දශම 5යි එකතු කරාම 1යි. උත්තරේ 49ක් එනවනේ. 49ක් එනවා වර්ග සෙන්ටිමීටර්. 24 අමාරේවත් දෙකක්. 49. එහෙනම් දැන් අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්නේ කොහොමද? මේ දෙකේම 49. ලඝු සමචතුරස්‍රයේ වර්ගඵලය දීලා තිනවා 616. එහෙනම් අපි 616න් 49ක්. ඒ කියන්නේ ඍජු කොණාශ්‍ර දෙකම අඩු කරාම හරි. 16න් 9ක් අඩු කරාම 7යි. එතන බිඳුවයි දැන් බිඳුවෙන් 4 අපේ 10න් 4ක් අඩු කරාම 6යි. මෙතන 5යි නේද? 16න් 9ක් 7යි 10න් 4ක් 6යි 5යි. උත්තරය 567යි වර්ග සෙන්ටිමීටර්. 567යි වර්ග සෙන්ටිමීටර් කියලා අපිට ලැබෙනවා මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය. අමාරු නෑ නේද මේ අභ්‍යාස මාලාවේ ගණන් මේ. හරි. හොඳට බලන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට ළමයි මගේ අර මේ වීඩියෝ එකේ මුලින්ම කියලා දුන්න බස් සංයුක්ත තල රූප ගැන කියලා දෙනවා කියලා. මේ තියෙන්නේ මම සංයුක්ත තල රූප කීපයක් ඇඳලා. මේකේ වර්ගඵලය හොයන්න ඕනේ. මෙතන මේ වගේ රූපයක්. දැන් ඔයගොල්ලන්ට පුළුවනි මේකේ මේක මේ කොටස් වලට වෙන් කරගන්න. දැන් ඔයගොල්ලන්ට කැමති නම් පුළුවන් මෙතනින් මෙහෙම යා කරලා මේ ටික යා කරලා මේ දෙක කොටස් දෙකක් හැටි. එහෙම නැත්නම් සමහර ළමයින්ට පුළුවන් මේක මෙහෙම යා කරොත් මේ කොටසයි ගන්න පුළුවන්. ඒක Tamanට කැමති විදිහක් කරගන්න. අපි හිතමු ඕගොල්ලෝ මෙහෙම යා කරා කියලා. එතකොට මෙහෙම යා කළාම මේ කොටස් දෙක වෙන වෙනම අපි හොයාගෙන ඒ වර්ගඵල දෙක එකතු කරා නම් හරි. දැන් මේ කොටස මේකේ A වල වර්ගඵලය හොයන්න නම් A වල වර්ගඵලය හොයන්න නම් මේකේ දිග දන්නේ නැහැ පල්ල දන්නවනේ. මේකේ දිග කීයද? මෙතන මෙතනට තියෙන දිග දැන් බලන්න මෙතන ඉඳලා මෙතනට 2යි නේද? මෙතන මෙතනට 2යි කියන්නේ මෙතන මෙතනට 2යි. මෙතන මෙතනට 3යි. එතකොට මෙතන මෙතනට මේක 2යිනේ. මේක සෙන්ටිමීටර් 2යි 3යි එකතු කරාම මේක සම්පූර්ණයෙන්ම සෙන්ටිමීටර් 5ක් වෙනවානේ. ඒක අපි හොයා ගන්නවා. දැන් ඒ කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන් 5 3 15යි කියලා. දිගයි පළලයි ගුණ කරලා. 5 3 15යි වර්ග සෙන්ටිමීටර්.
ඊළඟට අපිට පුළුවන් b වල වර්ගඵලය හොයන්න. b වල වර්ගඵලය හොයන්න නම් b වල දිගයි පළලයි දැනගන්න ඉතින්. මට කියන්න දැන් මේකේ පළල 2යි. දිග කීයද? දැන් මේ 8 කියන්නේ මෙතන ඉඳලා මෙතනටම තියෙන දුරනේ. මේ දුර කීයද? මෙන්න මේ දුර කීයද? මෙතනලා මෙතනටම 8යි. මෙතනලා මෙතනට කීයද? මේ කැල්ල 3යිනේ. මේ කැල්ල 3යිනේ. එතකොට 8න් 3ක් අඩු කරාම මේ දිග වෙන්නේ 5යිනේ. සෙන්ටිමීටර් 5යි. පැහැදිලිද? එතන මේව අපි හොයා ගන්න ඕනේ. බලන්න මෙතනලා මෙතනට 8 නම් මෙතන ඉඳලා මෙතනට 3යිනේ. මෙතන 3 ඉන්නේ. එතන 8න් 3ක් අඩු කරාම මේ කැල්ල 5යි. එතකොට දැන් අපිට දිගයි පළලයි දෙකම දන්නවා. 5 වරක් 2 10යි කියලා අපිට හොයාගන්න පුළුවන්. 10 වර්ග සෙන්ටිමීටර්. දැන් එතකොට සංයුක්ත රූපයේ වර්ගඵලය සංයුක්ත රූපයේ වර්ගඵලය කියලා කියන්නේ කොච්චරද? සංයුක්ත රූපයේ වර්ගඵලය කියන්නේ මේ දෙකේ එකතුව. ඒ කියන්නේ A වලයි B වලයි එකතුව අපිට පුළුවන් 15යි 10යි එකතු කරලා උත්තරය 25යි වර්ග සෙන්ටිමීටර් කියලා ගන්න. රයිට්? සංයුක්ත රූපයේ වර්ගඵලය. සමහර ළමයින්ට පුළුවන් මෙහෙම වෙන් කරන්න නැතුව මෙතනින් වෙන් කරගෙන ඒකේ දිග පළල හොයාගෙන එහෙම හදන්නත් පුළුවන්. එහෙම පාසුයි කියලා හිතනවා. රයිට්. දැන් අපි බලමු මේකේ වර්ගඵලය හොයන්න කොහොමද බෙදා ගන්න පහසුම. අපිට පුළුවන් නේද මේ මෙතනින් අපි කඩ ඉරක් ඇන්දු. මේ කැල්ලයි වෙනම. බලන්න A වල වර්ගඵලය හොයන්න කොහොමද? කෙලින්ම 7යි මෙතන සෙන්ටිමීටර් 1යි. එන 4ක් 1. 7යි වර්ග සෙන්ටිමීටර කියලා කෙලින්ම ගත්තා ඒක. එතකොට මේකේ B වල වර්ගඵලය හොයන්න පුළුවන් නේද? ඒ විදිහටම. B වල වර්ගඵලය හොයන්න එතන 5 සරක් 1 5යි කියලා කෙලින්ම හොයාගන්න පුළුවන් නේ. 5යි. වර්ග සෙන්ටිමීටර 5. එහෙනම් මුළු වර්ගඵලය හොයන්නේ කොහොමද? මේ දෙක එකතු කරනවා. 7යි 5යි කීයද? 7යි A වල වර්ගඵලය 7ක් ආවා. B වල වර්ගඵලය 5ක් ආවා. මේ 7යි 5යි එකතු කරාම වර්ග සෙන්ටිමීටර් 12යි කියලා අපිට උත්තරේ ලැබෙනවා මේ සංයුක්ත රූපේ. තව කීපයක් අපි බලලා පාඩම අවසන් කරමු. දැන් බලමු ළමයි මෙන්න මේ සංයුක්ත රූපයේ දෙස. මේකේ මිනුම් කීපයක් දීලා තියෙනවා. මෙතන මෙතනට 4යි 2යි 5යි මෙතන මෙතනට 6යි මෙතන මෙතනට 2යි. එතකොට අපිට මේ රූපේ වර්ගඵලය හොයනකොට මේක අපි බෙදා ගන්න ඕනේ කොටස් කීපයකට පහසුම විදිහට. හොඳයි? පහසුම විදිහට බෙදා ගන්න ඕනේ. තව මේකේ මෙතන 4 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. කොහොමද පහසුම විදිය වෙන්නේ? මේක බෙදා ගන්න පහසුම විදිය කොහොමද? කෑලි දෙකකට හෝ දෙකකට නම් බෑ නේද? 3කට විතර බෙදාගෙන. බලන්න දැන් මෙතන දිගයි පළලයි දන්න හින්දා මේක අපිට පුළුවන් මෙතනින් මෙහෙම වෙන් කරගන්න. ඒ කොටස කියලා. ආයි මෙතන දිගයි පළලයි දන්න හින්දා මේක මෙහෙම වෙන් කරගන්න පුළුවන් අපිට. අපි ගමු මේක B කොටස කියලා. එතකොට මේක ආයේ වෙන් කරන්න දෙයක් නැහැ. මේක ලොකු ඍජු ගුණාශ්‍රයන්නේ. මේක අපි ගමු C කොටස කියලා. එතකොට අපිට තියෙන්නේ A වර්ගඵලයයි B වර්ගඵලයයි C වර්ගඵලයයි හොයලා මේ තුන එකතු කරගන්නයි තියෙන්නේ. දැන් A වල දිගයි පළලයි දන්නවා. 4 වරක් 2. නේද? එතන 8ක් එනවා වර්ග සෙන්ටිමීටර. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඊළඟ B වර්ගඵලය ගන්න ඒකත් පුළුවන්. 4 වරක් 2. දිගයි පළලයි 4 දිග 4යි පළල 2යි. එතනත් වර්ග සෙන්ටිමීටර 8ක් එනවා. එතන C වර්ගඵලය ගන්නකොට දැන් අපි මේකේ පළල කීයද? ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට පළල දන්නෙත් නැහැ. මේ සම්පූර්ණ දිග දන්නෙත් නැහැ. නේද? මේ සම්පූර්ණ දිග අපි හොයාගන්නත් එපේ. මට කියන්නේ මේ පළල කීයද? මෙතන මෙතනට සම්පූර්ණයෙන්ම 5යිනේ. මෙතන 5යි නම් මෙතන 2නේ. මේ කොටස 2යි. එතකොට 5න් 2ක් අඩු කළාම මේ 3ක් කියලා අපිට ගන්න පුළුවන්. මෙතන මෙතනට තියෙන පළල. නේද? සම්පූර්ණ පළල 3යි.
සම්පූර්ණ දිග කියන්නේ කීයද? මෙතන මෙතනට 6යි, මෙතන ඉඳලා මෙතනට 4යි නේ. මෙතන මෙතනට 4යි. එතකොට 6යි 4යි එකතු කරාම 10ක් කියලා ගන්න පුළුවන්. එතකොට දැන් අපි මේ ලොකු ඍජු ගුණාශ්‍රය ගත්තොත් සම්පූර්ණ පළලක් ගන්නවා, සම්පූර්ණ දිගක් ගන්නවා. එතකොට 10 වරක් 3ෙන් අපිට පුළුවන් 10 වරක් 3ෙන් ගන්න පුළුවන් 30යි කියලා වර්ග සෙන්ටිමීටර. එතකොට සංයුක්ත රූපයේ වර්ගඵලය මේ තුනම එකතු කරාම 30යි 8යි 38යි 38යි 8යි කීයද? 38යි 46ක් කියලා ගන්න පුළුවන් සංයුක්ත රූපයේ වර්ගඵලය. රයිට්. හොඳයි. දැන් ළමයි දැන් බලන්න මෙතන මේ ගාන මේ තියෙන්නේ ගෙබිමක්. අපි හිතමු ඕගොල්ලන්ගේ ගෙදර කාමරයක් කියලා. ඒකේ සාලයක් කියලා හිතමුකෝ. ඒකේ දිග මීටර් 6යි, පළල මීටර් 4මාරයි. මීටර් 6යි මීටර් 4මාරයි. මේ ගෙබිමට පිගන් ගඩොල් අල්ලන්න යන්නේ. මෙන්න මේ වගේ පිගන් ගඩොල්. සෙන්ටිමීටර් 30ක් දිගයි, සෙන්ටිමීටර් 30ක් පළලයි. කියන්නේ අර අඩිය පිගන් ගඩොල. සෙන්ටිමීටර් 30ක් දිගයි, සෙන්ටිමීටර් 30ක් පළල පිගන් ගඩොල්. මේම අල්ලනවා මේක සම්පූර්ණයෙන්ම වැහෙන්න ගෙබිම. ගෙබිම මත ඇතිරීමට ඇති මුළු පිගන් ගඩොල් ගණන තමයි අහන්නේ. මෙතන පිගන් ගඩොල් කීයක්ද කියලා. එතකොට ළමයි අපි මෙහෙමයි කරන්නේ. දැන් මේ පිගන් ගඩොලක් එකක් අල්ලලා තියෙන්නේ මේ විදිහට මේ පැත්තට කීයක් අල්ලන්න පුළුවන්ද කියලා බලනවා. දිග අතට. මෙතන සෙන්ටිමීටර් 30යිනේ. සෙන්ටිමීටර් 30 තියෙන. ඉතින් මීටර් 6 අපි සෙන්ටිමීටර කරගන්න ඕන. මීටර් 6 සෙන්ටිමීටර කරාම සෙන්ටිමීටර කීයද? සෙන්ටිමීටර 600යි නේ. මීටර් 4මාර සෙන්ටිමීටර කරොත් සෙන්ටිමීටර 450යි. අපි සෙන්ටිමීටර කරගන්න. එහෙනම් දිග අතට ඇල්ලියගේ පිගන් ගඩොල් ගාන හොයන්නේ 30ව කීයක්ද කියලා බැලුවා නම් හරි. අපි 600 30ෙන් බෙදනවා. බිඳුවක් කැපෙනවා. 63ෙන් බෙදුවාම 20යි. පිගන් ගඩොල් 20ක් දිග අතට අල්ලන්න පුළුවන්. පළල අතට ඒ වගේම 450ට 30ව කීයද කියලා බැලුවා නම් හරිනේ. එහෙනම් පළල අතට 450 අපි 30ෙන් බෙදනවා. බෙදුවාම බිඳුව කැපුවා. 45ට 3ෙන් බෙදුවාම 15යි. ඒ කියන්නේ මේ අතට පිගන් ගඩොල් 15ක් අල්ලන්න පුළුවන්. මේ අතට පිගන් ගඩොල් 20ක් අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ 20 පේලි 15ක් තියෙනවා. 20 පේලි මේ අතට 15යිනේ. 20 පේලි 15ක්. ඒ කියන්නේ මුළු පිගන් ගඩොල් ගණන අපිට පුළුවන් 20 15ෙන් ගුණ කරාම 20 පේලි 15ක් තියෙනවා. පිගන් ගඩොල් 300ක් එනවා. පිගන් ගඩොල් 300ක් එනවා. දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම දුන්නාම මේ දික් අතර කොච්චරක් අල්ලන්න පුළුවන්ද? පළල අතර කොච්චරක් අල්ලන්න පුළුවන්ද? ඒතර මේ විදිහට හොයන්න. නැත්නම් සමහර ළමයි මෙහෙම හොයනවා. 600 450න් ගුණ කරලා ගන්නව මොකද්ද? ගෙබිමේ සම්පූර්ණ වර්ගඵලය. එක පිගන් ගඩොලක වර්ගඵලය 30 900යි කියලා හොයනවා. ඊට පස්සේ ඒ මුළු ගෙබිමේ වර්ගඵලය පිගන් ගඩොලක වර්ගඵලයෙන් බෙදලා උත්තරේ ගන්නවා. මේක නම් හරියට එයි 300ක් උත්තරේ. හේතුව මොකද? මේ දික් අතට අල්ලන්න පුළුවන් හරියටම මේ 630න් බෙදෙනවනේ. 450 හරියටම 30න් බෙදෙනවනේ. ඒකින්ද උත්තරේ 300ක් එයි. සමහර වෙලාවට දිග අපිටම මීටර 6 නෙමෙයි මෙතන තිබ්බේ. මීටර මේ සෙන්ටිමීටර වලින් ගත්තොත් අපිටම 6.25 තිබිලා 625 තිබ්බයි කියලා හිතන්නකෝ. දිග සෙන්ටිමීටර 625යි කියලා. 6.25ක් මීටර කියලා තිබ්බයි කියමුකෝ. එතකොට දැන් 625 30න් බෙදෙන්නේ නැහනේ. හරියටම පිගන් ගඩොල් අල්ලන්න බෑනේ. ඉතුරු වෙනවනේ කෑල්ල. අන්න ඒ වගේ ලාවට වර්ගඵල හොයලා යන්න එපා. දික් අතට පිගන් ගඩොල් ගන්න මෙහෙම හොයන්න. පළල අතට පිගන් ගඩොල් ගන්න මෙහෙම හොයන්න. මුළු පිගන් ගඩොල් ගන්න මෙහෙම හොයන්න. ඉතින් ඒක පොඩි උපදේශයක්. අර මෙතන තීරුවක් ඉතුරු වෙන්නේ නැති හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. වර්ගඵල වලින් ගාන ගියාට. රයිට්. එහෙමනම් අද දවසේ මම මගේ වර්ගඵලය පිළිබඳ පාඩම අවසන් කරනවා. ඔයගොල්ලන්ට පන්ති කාමරේ ඉගෙනුවා නම් කාලච්ඡේද 3-4ක් යන පාඩම. ඉතින් මම කෙටි කාලයක් තුළදී ඔයගොල්ලන්ට ගණන් ඉතා විශාල ප්‍රමාණයක් කරලා ඉගැන්වුවේ. ඉතින් වීඩියෝ 1 2 3 පාරක් බලලා සටහන් ලියාගෙන සම්පූර්ණ කරගෙන පාඩම සම්පූර්ණ කරගන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මගේ YouTube channel
subscribe කරන්න අමතක වෙච්ච ළමයි ඉන්නවා නම් වැඩිහිටියන්ගෙන් පොඩ්ඩක් උපදෙස් අරගෙන subscribe කරන්න. ඒ වගේම හොඳට මේ වීඩියෝ බලලා සියලු විෂය කාරණා ඉගෙන ගන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අයබෝවන්.